අපි සාකච්ඡා කරන නිෂ්පාදන පිරිවැය පාඩමේ අපක ආර්ථික විද්‍යාව තියෙන ඉතාම සංකීර්ණම කොටස නේද? අපි ගිය සතියේ සාකච්ඡා කළේ මෙන්න මේ. අපක මේ නිෂ්පාදන ආයතන කෙටි කාලේ නිෂ්පාදන ආයතන කෙටි කාලේ සුළු පරිමාණයි නේ සුළු පරිමාණයි සුළු පරිමාණයි. අප්පා ස්ථාවර සාධක ස්ථාවරව තියාගෙන ඉන්නේ ගොඩනැගිලි යන්ත්‍ර ඒවා ස්ථාවරයි. ආයතනයේ පරිමාණය ස්ථාවරයි. සුළු පරිමාණයේ ඉන්නේ. හැබැයි ආයතනය දිගු කාලයට පත් වෙනවත් එක්කම ආයතනයේ ස්ථාවරයද මොකද කරන්නේ පුතේ වැඩි කරනවා. ආයතනයේ ගොඩනැගිලි සංඛ්‍යාව වැඩි කළා, යන්ත්‍ර සංඛ්‍යාව වැඩි කළා, පරිමාණය වැඩි කළා පුතේ පත් වෙනවා මහා පරිමාණයට. මහා පරිමාණයට. ආයතනයේ පත් වෙනවා මහා පරිමාණයට. මහා පරිමාණ ආයතනයක් බවට පත් වෙනවා. ආයතනයේ පත් වෙනවා මහා පරිමාණයට. මහා පරිමාණ ආයතනයක් බවට පත් වෙනවා. පැහැදිලිද? right. තර ආයතනය දිගු කාලයේදී පුතේ මහා පරිමාණයි. ආයතනයේ දිගු කාලයේදී මහා පරිමාණයි. මේ මහා පරිමාණ තත්වයට පත්වීමත් සමග පුතේ වාසිදායක දේවලුත් ඇති වෙනවා, අවාසිදායක දේවලුත් ඇති වෙනවා. සුළු පරිමාණ ඉඳලා මහා පරිමාණයට පත් වෙද්දී වාසිදායක දේවලුත් ඇති වෙනවා, අවාසිදායක දේවලුත් ඇති වෙනවා. මොනවද පුතේ වාසිදායක දේවල්? මෙන්න වාසිදායක පිරිවැය අඩු වෙන්න බලපාන දේවල් දෙක. මොනවද පුතේ? ඒවා තමයි මෙන්න මේවා. අපි කියමු ඒවට පරිමාණානුකූල පිරිමැසුම්. අන්න එහෙම පිරිවැය අඩු වෙන්න බලපාන ඒවට නමක් වුව මොකද නම පුතේ? පරිමාණානුකූල පිරිමැසුම්. මොකද කියව පුතේ? පරිමාණානුකූල පිරිමැසුම්. පරිමාණානුකූල පිරිමැසුම්. ඒ වගේම මොනවද පිරිමැසුම්? ඔන්න දැන් පුතේ බලමු පොත පෙළමු පස්සට. අන්තිම දවසේ උගන්වපු මොනවද පරිමාණානුකූල පිරිමැසුම්? බලමු. මෙන්න මේවා. කියමු. පරිමාණානුකූල පිරිමැසුම් ටික කියාගෙන යන්න. තාක්ෂණික පිරිමැසුම්, අලෙවිකරණ පිරිමැසුම්, මූල්‍යමය පිරිමැසුම්, ව්‍යාපාරික පිරිමැසුම්, අවදානම් දැරීම පිළිබඳ පිරිමැසුම්, තමක්වා ශ්‍රම විභජනය ආශ්‍රිත පිරිමැසුම්, කළමනාකරණමය පිරිමැසුම් ඉගෙනනවා. ඒ වගේ පිරිමැසුම් ඇති වෙලා පුතේ ආයතනයේ පිරිවැය අඩු වෙනවා. පිරිමැසුම් ඇති වෙලා ආයතනයේ පිරිවැය අඩු වෙනවා. ඒ වගේම මහා පරිමාණ වෙනවත් එක්කම තවත් අවාසිදායක දේවල් නිර්මාණය වෙනවා. පිරිවැය වැඩි කරන අවාසිදායක දේවල් නිර්මාණය වෙනවා. එයට ගුව පුතේ පරිමාණානුකූල නොපිරිමැසුම්. පරිමාණානුකූල නොපිරිමැසුම්. පරිමාණානුකූල නොපිරිමැසුම්. එහෙනම් පුතේ ආයතනයක් දිගු කාලයට පත් වෙලා පරිමාණය වැඩි වෙනවත් එක්කම මහ පරිමාණ තත්ත්වයට පත් වෙනවත් එක්කම හරිද? එක්කම ආයතනයට වාසිදායක දේවලුත් ඇති වෙනවා, අවාසිදායක දේවලුත් ඇති වෙනවා. එහෙම ඇතිවන වාසිදායක දේවල් නිසා පිරිවැය අඩු වෙනවා. අපේ ඒකුවා පරිමාණානුකූල පිරිමැසුම්, තාක්ෂණික පිරිමැසුම්, අලෙවිකරණ පිරිමැසුම්, මූල්‍ය පිරිමැසුම්, අවදානම් දැරීම හා සම්බන්ධ පිරිමැසුම්, ශ්‍රම විභජනයේ පිරිමැසුම් ඕවා. ඒ වගේම මහා පරිමාණ තත්වයට පත්වීමත් සමග අහිතකර දේවල්, පිරිවැය ඉහළ යන්න බලපාන දේවල් නිර්මාණය වෙනවා. ඒවට කියනවා පරිමාණානුකූල
නොපිරි මැසුම්. ඒවට කියනවා මොකක්ද පුතේ කියන්නේ? පරිමාණානුකූල නොපිරි මැසුම්. මොනවද ඒ? මෙන්න මේවා. සම්පත්තිකකම, කළමනාකරණ කාර්යක්ෂමතා, sannivedana කාර්යක්ෂමතා, සම්පත්තිකකම, මේ සම්පත්තිකකම තව අපි කිව්වා. මානසික ආතතිය, දුරස්ත භාවය, ඔය වගේ දේවල් නිර්මාණය වෙනවා. ඒව නිසා පිරිවැය මොකද වෙන්නේ පුතේ? වැඩි වෙනවා. හරිද? right. අද අපි කතා කරන්නේ මෙන්න මේ දිගු කාලයේදී හටගන්නා පරිමාණානුකූල ඵල පිළිබඳවයි. එහෙනම් ගිය සතියේ පොඩ්ඩක් මතක් කළේ මහ පරිමාණ තත්ත්වයටපත් වුණාම පිරිවැය වැඩි වෙන දේවල් සහ පිරිවැය අඩු වෙන දේවල් හටගන්නවා. පිරිවැය අඩු වෙන්න බලපාන දේවල් පිරිමැසුම්, පිරිවැය වැඩි වෙන්න බලපාන දේවල් නොපිරිමැසුම්. right? ලියන මාතෘකාව පුතේ අද දවසේ මාතෘකාව ඔය ගිය සතියේ පොඩ්ඩක් අපි මතක් කළේ. අද මාතෘකාව ලියන්නේ ලස්සනට වැඩි වන පරිමාණානුකූල ඵල. අද මාතෘකාව ලියන්නේ වැඩි වන පරිමාණානුකූල ඵල. මාතෘකාව ලියන්නේ වැඩි වන පරිමාණානුකූල ඵල. අද අපේ මාතෘකාව වැඩි වන පරිමාණානුකූල ඵල. අද අපේ මාතෘකාව වැඩි වන පරිමාණානුකූල ඵල. අද අපේ මාතෘකාව වැඩි වන පරිමාණානුකූල ඵල. යා මෙන්න මේක අපිට කතාව. වැඩි වන පරිමාණානුකූල ඵල. ඒ කියන්නේ මොකක්ද? මෙන්න මේක අපිට වැඩි වෙන පරිමාණානුකූල ඵල කියලා කියන්නේ. නිෂ්පාදන ආයතනයක් කෙටි කාලයේ ඉඳලා දිගු කාලයටපත් වෙනවා. නිෂ්පාදන ආයතනයක් කෙටි කාලයේ ඉඳලා දිගු කාලයටපත් වෙනවා. හරිද? දිගු කාලයටපත් වෙලා ආයතනයේ පරිමාණය වැඩි කරනවා. දිගු කාලයටපත් වෙලා ආයතනයේ පරිමාණය වැඩි කරනවා. මේ බලන්නකෝ. නිෂ්පාදන ආයතනයක පුතේ යෙදවුම් තිබුණ 100ක්. යන්ත්‍ර කියලා හිතන්නකෝ. ඔන්න යෙදවුම් 100ක් තිබුණා. මේ 100න් බිහි කළ නිමවුම පුතේ කීයද? නිමවුම භාණ්ඩයකක 1000. ඔන්න ඔහොම ඉන්නේ. කොහොමද ඉන්නේ? යෙදවුම් 100යි නිමවුම ඒකක 1000. යෙදවුම් 100යි නිමවුම ඒකක 1000. ඔහොම ඉඳද්දී මේ නිෂ්පාදකයා දිගු කාලයටපත් වුණා. පුතා දන්න දිගු කාලයටපත් වෙන්නේ කොහොමද? මේ ස්ථාවරව තියාගත්ත යෙදවුම් වැඩි කරලා. දිගු කාලයටපත් වුණා. දිගු කාලයටපත් වෙලා පුතේ යෙදවුම් වැඩි කළා 200ට. යෙදවුම් වැඩි කළා කීයට? 200ට වැඩි කළා ඒක. යෙදවුම් දෙගුණයක් කළා. ප්‍රතිශතයක් විදියට මට කියන්න. කීයද? මෙන්න ප්‍රතිශතයක් විදියට බලන්න. 100ට 100යි. කොහොමද ඒක ගත්තේ? තිබුණ යෙදවුම් 100යි වැඩි කළා 100කින් 100ට 100න් වැඩි කළා කීයද? මෙන්න කැපිලා ගියා 100. එහෙනම් යෙදවුම් වැඩි කළ ප්‍රතිශතය කීයද? 100ට 100. යෙදවුම් 100ට 100කින් වැඩි කළ පුතේ බලනකොට නිමවුම වැඩි වෙලා 2500ට. නිමවුම වැඩි වෙලා 2500ට කීයකින්ද එතකොට ප්‍රතිශතය? ප්‍රතිශත බලන්නේ කොහොමද මෙන්නේ? තිබුණේ 1000යි වැඩි වෙලා 1500කින් 100ට 100න් වැඩි කරා කීයද පුතේ? කැපිලා ගියාම 100ට 150. 100ට 150.
ඔන්න ඔය වගේ තත්ත්වයකට කියනවා පුතේ නමක් වැඩිවන පරිමාණානුකූල ඵල. මොකද පුතේ මේ වගේ තත්ත්වයකට කියන නම මොකක්ද? වැඩිවන පරිමාණානුකූල ඵල. මේ වගේ තත්ත්වයකට කියන නම මොකද්ද පුතේ? වැඩිවන පරිමාණානුකූල ඵල. හොඳට අහන්න. එහෙනම් මෙන්න මෙහෙම කියනවා පුතේ. කොහොමද කියන්නේ? නිෂ්පාදන ආයතනයක් දිගු කාලයට පත් වෙලා ආයතනයේ සියලු යෙදවුම් වැඩි කරනකොට මොකද කිව්වේ? නිෂ්පාදන ආයතනයක් දිගු කාලයට පත් වෙලා ආයතනයේ සියලු යෙදවුම් වැඩි කරනකොට. හරිද? right. මෙන්න මේ යෙදවුම් වැඩි කළ ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් යෙදවුම් වැඩි කළ ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් නිමවුම වැඩි වෙනවා. යෙදවුම් වැඩි කළ ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් නිමවුම වැඩි වෙනවා නම් අන්න ඒකට කියනවා නමක් වැඩිවන පරිමාණානුකූල ඵල. මොකද කියන්නේ ඒකට නම? වැඩිවන පරිමාණානුකූල ඵල. එහෙනම් ආයතනයක් කියනවා උදේ. නිෂ්පාදන ආයතනයක දිගු කාලයේදී නිෂ්පාදන ආයතනය දිගු කාලයට පත් වෙනවා. සියලු යෙදවුම් වැඩි කළ ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් නිමවුම වැඩි වෙනවා නම් අපි ඔබට කියන නමක් වැඩිවන පරිමාණානුකූල ඵල. පුතේ මේක අස්වාභාවිකයි. ඇයි අස්වාභාවික? හොඳට බලන්න. යන්ත්‍ර ගලිත යන්ත්‍ර 100කින් හැදුවේ 1000 නම් 100කින් 1000 කියන්නේ එකකින් 10නේ. 200න් හදන්න ඕන කීයද? 200යි 2000යි. 100ට 1000 නම් 200ට 2000යි කියන්නේ සරල දෙයනේ. හැබැයි පුතේ ආයතනය පරිමාණය වැඩි කළා මහා පරිමාණ තත්ත්වයට පත් වෙනවත් එක්කම ආයතනයේ යෙදවුම් වැඩි වෙනවට වඩා වැඩි ප්‍රතිශතයකින් මොකද වැඩි වෙලා තියෙන්නේ? නිමවුම වැඩි වෙනවා. යෙදවුම් වැඩි වෙච්ච ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් නිමවුම වැඩි වෙනවා. නේ? අන්න ඔහොම යෙදවුම් වැඩි වෙච්ච ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් නිමවුම වැඩි වෙන තත්ත්වයට කියනවා පුතේ නමක් වැඩිවන පරිමාණානුකූල ඵල. මොකද වචනේ? ඔව්. වැඩිවන පරිමාණානුකූල ඵල. ඊළඟ ප්‍රශ්නේ පුතේ මෙහෙම වෙන්නේ මේක අස්වාභාවිකයි. මෙහෙම වෙන්නේ අපි කියනවා පුතේ මෙහෙම වෙන්න හේතුව මෙන්න මේකයි. මොකක්ද? මේ ආයතනය මහා පරිමාණ වෙච්ච ගමන් අර මහා පරිමාණ ආයතනයකට හිමි වෙන වාසිදායක දේවල් ටික ඇති වෙනවා. මොනවද? මහා පරිමාණ ආයතනයකට ඇති වෙන වාසිදායක දේවල් ටික මට කියන්නේ පිරිමැසුම් ඇති වෙනවා. මෙයා මහා පරිමාණ වෙච්ච ගමන් පරිමාණය වැඩි කරපුවම ශ්‍රම විභජනය කරනවා. අන්න ඒකයි පුතේ මේ ශීඝ්‍රයෙන් වැඩි වෙලා තියෙන්නේ. මෙයාට තාක්ෂණික නවීන යන්ත්‍ර ගෙනල්ලා මහා පරිමාණ වෙච්ච ගමන් නවීන යන්ත්‍ර ගෙනල්ලා තාක්ෂණික පිරිමැසුම අඩු මුදලට අමුද්‍රව්‍ය හම්බෙලා. තව අඩු මුදලට අමුද්‍රව්‍ය හම්බෙලා. අඩු මුදලට ණය හම්බෙලා. මූල්‍යමය පිරිමැසුම. කලමනාකරුවෝ දාලා වැඩි ප්‍රමාණයක් හොඳට කලමනාකරණය විධිමත් කරනවා. ඒ පාර තමයි නිමවුම ශීඝ්‍රයෙන් වැඩි වෙලා තියෙන්නේ. නම් කියනවා යෙදවුම් 100%කින් වැඩි වෙද්දී නිමවුම 150%කින් වැඩි වුණේ මෙන්න මේ හේතු දෙක නිසා. මොකද්ද පුතේ මොන හේතු නිසාද? මහා පරිමාණ පිරිමැසුම් නිසා. මොනවද? ශ්‍රම විභජනය කරලා. නවීන යන්ත්‍ර සූත්‍ර ගෙනල්ලා. ශ්‍රම විභජනය කළා නවීන යන්ත්‍ර සූත්‍ර ගෙනල්ලා. කලමනාකරණය විධිමත් වෙලා. මූල්‍යමය පිරිමැසුම් ඇති වෙලා. අවදානම දැරීමට හැකියාව වැඩි වෙන. අන්න ඒවා ඇති වෙන. එහෙනම් පුතේ මෙහෙම වෙන්න හේතුව මොකක්ද? මේ ආයතනය තුල හටාරම් මොනවද පුතේ? පරිමාණානුකූල පිරිමැසුම්.
පරිමාණානුකූල පිරිමැසුම්. එහෙනම් මේ ආයතනය තුල හට ආරම්භ මොකද පුතේ? පරිමාණානුකූල පිරිමැසුම්. හරිද? right. එහෙනම් මෙන්න කියනවා පුතේ නිෂ්පාදන ආයතනයක් දිනු කාලයට පත් වී සියලු යෙදවුම් වැඩි කළ ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් නිමවුම වැඩි වෙනවා නම් ඒකට කියනවා අපේ මාතෘකාව වැඩිවන පරිමාණානුකූල ඵල. මෙහෙම වෙන්න හේතුව ආයතනය තුල පරිමාණානුකූල පිරිමැසුම් හට ගැනීම. හරිද පුතේ? right. අපි එන සටහන් ලියා ගන්න කලින් මෙන්න මේක ලස්සනට දාගන්න. මේක ලස්සනට දාගන්න තේරෙයි. right. ලස්සන නෝට් එක ලියා ගන්න. අමාරු පාඩමක් නේ. හොඳට නෝට් එක ලියා ගන්න. හොඳයි. යන්නේ ලියන්න පුතේ. දිගු කාලයේදී දිගු කාලයේදී සියලුම යෙදවුම් වැඩි කළ ප්‍රතිශතයට වඩා 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 වැඩි ප්‍රතිශතයකින් සියලුම යෙදවුම් වැඩි කළ ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් නිමවුම වර්ධනය වේ නම් එය වඩා වැඩි ප්‍රතිශතයකින් නිමවුම වර්ධනය වේ නම් එය නිමවුම වර්ධනය වේ නම් එය වැඩිවන පරිමාණානුකූල ඵල එය වැඩිවන පරිමාණානුකූල ඵල
එය වැඩි වෙන පරිමාණානුකූල ඵල ලෙස හැඳින්වේ. 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 මම ආයෙ කියනවා පුතේ. දිගු කාලයේදී සියලු යෙදවුම් වැඩි කළ ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් නිමෝම වර්ධනය වේ නම් එය වැඩි වන පරිමාණානුකූල ඵල වේ. ආයෙ කියන්නම්. දිගු කාලයේ සියලු යෙදවුම් වැඩි කළ ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් නිමෝම වර්ධනය වේ නම් එය වැඩි වන පරිමාණානුකූල ඵල වේ. වැඩි වෙන පරිමාණානුකූල ඵල වේ. හරිද? right. වැඩි වෙන පරිමාණානුකූල ඵල වේ. හොඳයි. ඔන්න කෝප්ටි කතාව. එන ආයසරයක් කියමු. නිෂ්පාදකයා දිගු කාලයකටපත් වෙලා යෙදවුම් වැඩි කරනවට වඩා වැඩි වේගෙන් නිමව වැඩි වෙනවා නම් කියනවා වැඩි වන වචනේ අර්ථයක් තියෙනව නේද? පරිමාණානුකූල ඵල. රුල කරගෙන උතේ ආයතනයේ පරිමාව කිසියම් අනුපාතයකින් වැඩි කිරීමේදී ආයතනයේ පරිමාව කිසියම් අනුපාතයකින් වැඩි කිරීමේදී ආයතනයේ පරිමාව කිසියම් අනුපාතයකින් වැඩි කිරීමේදී මුළු නිමවුමට අලුතෙන් එකතු වන ආයතනයේ පරිමාව කිසියම් අනුපාතයකින් වැඩි කිරීමේදී මුළු නිමවුමට අලුතින් එකතු වන භෞතික නිමවුම් ප්‍රමාණය මුළු නිමවුමට අලුතෙන් එකතු වෙන භෞතික නිමවුම් ප්‍රමාණය මුළු නිමවුමට අලුතෙන් එකතු වෙන භෞතික නිමවුම් ප්‍රමාණය ඊට වඩා වැඩි අනුපාතයකින් භෞතික නිමවුම් ප්‍රමාණය ඊට වඩා වැඩි අනුපාතයකින් ඉහළ යාමයි. ඊට වඩා වැඩි අනුපාතයකින් ඉහළ යාමයි. ඊට වඩා වැඩි අනුපාතයකින් ඉහළ යාමයි. ආයතනයේ පරිමාව කිසියම් අනුපාතයකින් වැඩි කිරීමේදී මුළු නිමවුමට අලුතෙන් එකතු වන භෞතික නිමවුම් ප්‍රමාණය ඊට වඩා වැඩි අනුපාතයකින් ඉහළ යාමයි. හරිද? ඊට වඩා වැඩි අනුපාතයකින් ඉහළ යාමයි. හොඳයි. ආයි කියන අපතේ ආයතනයේ පරිමාව කිසියම් අනුපාතයකින් වැඩි කිරීමේදී මුළු නිමවුමට අලුතෙන් එකතු වන භෞතික නිමවුම් ප්‍රමාණය ඊට වඩා වැඩි අනුපාතයකින් ඉහළ යාමයි. පුතේ, ඇයි මෙහෙම වෙන්නේ? මෙහෙම වෙන්නේ පුතේ ආයතනය මහා පරිමාණ වෙනවත් සමග මොකක් ඇති වුණාද? පරිමාණානුකූල පිරිමැසුම් ඇති වුණාම. හරිද? right ගැටින් යන්නේ. මෙසේ වැඩිවන පරිමාණානුකූල ඵල
මෙසේ වැඩිවන පරිමාණානුකූල ඵල මෙසේ වැඩිවන පරිමාණානුකූල ඵල මෙසේ වැඩිවන පරිමාණානුකූල ඵල මෙසේ වැඩිවන පරිමාණානුකූල ඵල හට ගැනීමට හේතුව වන්නේ 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 රතු ගණන් ගන්න තියතට ආයතන මහා පරිමාණ තත්වයට පත්වීමත් සමග මෙසේ වැඩිවන පරිමාණානුකූල ඵල හට ගැනීමට හේතු වන්නේ ආයතන මහා පරිමාණ තත්වයට පත්වීමත් සමග ආයතන මහා පරිමාණ තත්වයට පත්වීමත් සමග පරිමාණානුකූල පිරිමැසුම් හට ගැනීමයි. පරිමාණානුකූල පිරිමැසුම් හට ගැනීමයි. පරිමාණානුකූල පිරිමැසුම් හට ගැනීමයි. හේතු වන්නේ පරිමාණානුකූල පිරිමැසුම් හට ගැනීමයි. පරිමාණානුකූල පිරිමැසුම් හට ගැනීමයි. හරිද? right. අලුත් වගයි. හොඳයි. ලියන්න උතේ මාතෘකාව ඊළඟ අඩුවන පරිමාණානුකූල ඵල. වැඩි වෙන එක කතා කළා. දැන් යනවා අඩුවන එක. අඩුවන පරිමාණානුකූල ඵල. ලස්සන මාතෘකාවක් ලියන්න. අඩුවන පරිමාණානුකූල ඵල. අඩුවන පරිමාණානුකූල ඵල. right. පුතේ මෙන්න මේකයි කතාව. යෙදවුම් වැඩි කළ ප්‍රතිශතය 100%. යෙදවුම් වැඩි කළ ප්‍රතිශතය 100%. නිමවුම වැඩි මෙන්න පුතේ බලන්න හොදට නිෂ්පාදකයා පුතේ යෙදවුම් වැඩි කළා 200ට. දෙගුණයක් කළා. 100%කින් වැඩි කළා. යන්ත්‍ර සංඛ්‍යාව 100%කින් වැඩි කළා. හරිද? දැන් පුතේ එහෙනම් යෙදවුම වැඩි වුණා 100ට 100. එයා බලාපොරොත්තු වුණා කීයද? මෙන්න මෙහෙම. 1000ක් 100කින් 1000ක් හැදුවා නම් 2000කින් හදන්න පුළුවන් කීයද? 200කින් හදන්න පුළුවන් කීයද? 2000. එයා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? 100කින් 1000ක් හැදුවා නම් 200කින් හදන්න පුළුවන්
2000. එයා බලාපොරොත්තු වෙන්නේ. හැබැයි පුතේ උනේ මොකක්ද? එයා යෙදවුම් වැඩි කළාට 100%කින් නිමවුම වැඩි උනේ 1700ට විතරයි. 170කින් විතරයි. කොහොමද 170 ගත්තේ? ඒවත් කියලා දෙන්නම් සමහර දරුවන්ට ඒවත් බෑ. තිබුණේ 1000යි වැඩි වුණා කීයකින්ද? 700. තිබුණේ 1000යි වැඩි කළා 700කින් 100%යි. කීයකට? 170. අන්න බලන්න පුතේ හොඳට යෙදවුම් වැඩි කළ ප්‍රතිශතයට වඩා නිමවුම වැඩි වෙච්ච ප්‍රතිශතය අඩු. යෙදවුම් වැඩි කළපු ප්‍රතිශතයට වඩා නිමවුම වැඩි වෙච්ච ප්‍රතිශතය අඩුයි. ඔන්න ඔය වගේ තත්ත්වවලට කියනවා පුතේ නමක් අඩුවන පරිමාණානුකූල ඵල. මෙන්න මේ නිර්වචනය හරි. කොහොමද කියන්නේ? නිෂ්පාදන ආයතනයක් දිගු කාලයේදී සියලු යෙදවුම් වැඩි කළ ප්‍රතිශතයට වඩා මෙදී සියලු යෙදවුම් වැඩි කළ ප්‍රතිශතයට වඩා සියලු යෙදවුම් වැඩි කළ ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් නිමවුම් ප්‍රමාණය වැඩි වීම. සියලු යෙදවුම් වැඩි කළ ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් නිමවුම් ප්‍රමාණය වැඩි වීම අඩුවන පරිමාණානුකූල ඵල වේ. ආයි කියනවා නිෂ්පාදන ආයතනයක් දිගු කාලයේදී සියලු යෙදවුම් වැඩි කළ ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් නිමවුම් ප්‍රමාණය වැඩි වීම අඩුවන පරිමාණානුකූල ඵල වේ. මේ බලන්න. දැන් මම අහනවා පුතාගේ මේක හරි වැඩක් නේ. යෙදවුම වැඩි කළා 100%. හැබැයි නිමවුම වැඩි වුණේ 1700ට. දැන් හරි ප්‍රශ්නයක්. මෙහෙම වුණේ ඇයි? දරුවෙක් කියන්නේ බැයි මෙහෙම වුණේ? මොකද්ද හේතුව? What's the reason? මොකද්ද හේතුව? ඇයි මෙහෙම වුණේ? ඇයි මෙහෙම වුණේ? මෙහෙම වෙන්නේ ඇයි? කියමු දරුවෙක් හේතුව. ඇයි මෙහෙම වුණේ? ඇයි මෙහෙම වුණේ? ඔව් පුතේ මොකක්ද? මේක මෙහෙම වෙන්නේ පුතේ ආයතනයේ අටාරම් මහා පරිමාණ මොන පිරිවැසුම්? මහා පරිමාණ නොපිරිමැසුම් අටාරම්. උනේ මොකක්ද දන්නවද? ආයතනයේ පරිමාණය වැඩි කළා මහ පරිමාණ වුණානේ. ආයතනයේ පරිමාණය වැඩි කළා මහ පරිමාණ වුණා. මහ පරිමාණ වෙනවත් එකම නොපිරිමැසුම් හටගත්තා. මොකද ආයතනේ විශාල වුණාට අමුද්‍රව්‍ය හොයාගන්න. ආයතනේ පරිමාණය වැඩි කළාට අමුද්‍රව්‍ය හොයාගන්න. අන්න උන. ආයතනය මහා පරිමාණ වුණාට සේවකය හොයාගන්න නැහැ. අන්න පුතේ සම්පත්තික ගමට මොකද? දෙවෙනි ආයතනේ පරිමාණය වැඩි කරද්දී පුතේ කලමනාකරුවන්ට මේක පාලනය කරගන්න බැරි. කලමනාකරන නොපිරිමැසුම්. අන්න ආයතනයේ පරිමාණය වැඩි වෙද්දී පුතේ කලමනාකරුවට ආයතනය මොකක් කරගන්න බැරි වෙලාද? පාලනය කරගන්න බැරි වෙලා. කලමනාකරන නොපිරිමැසුම්. ඊට පස්සේ පුතේ මේක මහා පරිමාණ කර්මාන්තශාලාවක් වෙද්දී සේවකයයි සේවායෝජකයා අතර තියෙන සම්බන්ධය නැති වෙලා දුරස්ථභාවය ඇති වෙලා. අපි ගිය සතියේ පාත්‍රි කරේ. අනිත් පැත්තේ මානසික ආතති ස්ට්‍රෙස් ඇති වෙලා. ඔන්න ඔය කරුණු ටික නිසා පුතේ යෙදවුමට වඩා අඩු ප්‍රතිශතයකින් තමයි නිමවුම වර්ධනය වුනේ. තේරුණාද? right. හොඳයි. එහෙනම් අපි ලස්සනට මේක දාගන්න. දාලා ඉවරලා අපි සාකච්ඡා කරමු.
හරි. යන්න මෙහෙම. යන්න. දිඟු කාලයේදී සියලු යෙදුම් දිඟු කාලයේදී සියලු යෙදුම් දිඟු කාලයේදී සියලු යෙදුම් දිඟු කාලයේදී සියලු යෙදුම් වැඩි කළ ප්‍රතිශතයට වඩා දිඟු කාලයේදී සියලු යෙදුම් වැඩි කළ ප්‍රතිශතයට වඩා දිඟු කාලයේ සියලු යෙදුම් වැඩි කළ ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් දිඟු කාලයේදී සියලු යෙදුම් වැඩි කළ ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් නිමවුම වර්ධනය වේ නම් දිගු කාලයේදී සියලු යෙදුම් වැඩි කළ ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් නිමවුම වර්ධනය වේ නම් අඩු ප්‍රතිශතයකින් නිමවුම වර්ධනය වේ නම් එය අඩුවන පරිමාණානුකූල ඵල එය අඩුවන පරිමාණානුකූල ඵල ලෙස හැදින්වේ. අඩුවන පරිමාණානුකූල ඵල ලෙස හැදින්වේ. අඩුවන පරිමාණානුකූල ඵල ලෙස හැදින්වේ. රයිට් මම ඉස්සරහ කියන පුතේ දිගු කාලයේදී සියලු යෙදුම් වැඩි කළ ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් නිමවුම වර්ධනය වේ නම් එය අඩුවන පරිමාණානුකූල ඵල වේ. හරිද? අඩුවන පරිමාණානුකූල ඵල වේ. රුලක් කරන්න පුතේ. ආයතනයේ පරිමාව කිසියම් අනුපාතයකින් වැඩි කිරීමේදී ආයතනයේ පරිමාව කිසියම් අනුපාතයකින් වැඩි කිරීමේදී ආයතනයේ පරිමාව කිසියම් අනුපාතයකින් වැඩි කිරීමේදී මුළු නිමවුමට වැඩි කිරීමේදී මුළු නිමවුමට අලුතින් එකතු වන භෞතික නිමවුම් ප්‍රමාණය මුළු නිමවුමට අලුතෙන් එකතු වන භෞතික නිමවුම් ප්‍රමාණය මුළු නිමවුමට අලුතෙන් එකතු වන භෞතික නිමවුම් ප්‍රමාණය ඊට වඩා අඩු අනුපාතයකින් ඉහළ යාමයි. ඊට වඩා අඩු අනුපාතයකින් ඉහළ යාමයි. මුළු නිමවුමට අලුතෙන් එකතු වන භෞතික නිමවුම් ප්‍රමාණය ඊට වඩා අඩු අනුපාතයකින් ඉහළ යාමයි. ඊට වඩා අඩු අනුපාතයකින් ඉහළ යාමයි. හරිද? right. I can ආයතනයේ පරිමාව කිසියම් අනුපාතයකින් වැඩි කිරීමේදී මුළු නිමවුමට අලුතෙන් එකතු වන භෞතික නිමවුම් ප්‍රමාණය ඊට වඩා අඩු අනුපාතයකින් ඉහළ යාමයි. හරිද? අඩුවෙන් ඉහළ. බලන්න. මෙතන 100%ක් වැඩි වෙද්දී අතන වැඩි වෙන 170. right. රුල කරලා යන්නේ. මෙසේ
මෙසේ. අඩුවන පරිමාණානුකූල ඵල මෙසේ. අඩුවන පරිමාණානුකූල ඵල මෙසේ අඩුවන පරිමාණානුකූල ඵල හටගනුයේ. මෙසේ අඩුවන පරිමාණානුකූල ඵල හටගනුයේ. ආයතන මහා පරිමාණ වීමත් සමග ආයතන මහා පරිමාණ වීමත් සමග ආයතන මහා පරිමාණ වීමත් සමග පරිමාණානුකූල නොපිරිමැසුම් හට ගැනීමයි. හයිලයිට් කරලා ලියා ගන්න පුතේ. පරිමාණානුකූල නොපිරිමැසුම් හට ගැනීමයි. 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 හරිද පුතේ? හොඳයි. පරිමාණානුකූල නොපිරිමැසුම් හට ගැනීමයි. හොඳයි හුස්මක් ගන්න. රයිට්. හරි. පුතේ මේ සතියේ මම රිවිෂන් එක පටන් ගන්න ඉදී නමුත් ප්‍රශ්න තියෙන්නේ සිකුරාදට කල් දාන්න උනා තවමත් දරුවෝ කීප දෙනෙකුට ටියුට් එක නැති නිසා. මෙන්න මේ සිකුරාදා ඉඳලා මෙන්න මේ විදියට යන්නේ. සඳුදා පැය 5යි. සිකුරාදා පැය 5යි. පැය දෙකමාරේ මම දෙකක් කරා. සම්පූර්ණ දවසක් උදේ ඉඳලා හවස වෙනකම් කරන්නේ නැහැ පුතේ. එහෙම නෝ පළදාවත් උදේ පුතාටත් අමාරුයි. අපි උගන්වන දේ මතකේ රැඳෙන්නේ නැහැ මොකද. සිකුරාදා පායි සඳ පායි තව එක දවසක පැය දෙකමාරක් ගන්න. ඒ දවස පුතේ මම පුතත් එක්ක සාකච්ඡා කරලා කාටත් පුළුවන් දවසක් දානවා. හරිද? රයිට් එහෙනම් දැන් පුතේ ඔන්න සිකුරාදා රිවිෂන් එක පටන් ගන්නවා. මම රිවිෂන් එක පටන් ගන්න ඉන්නේ පුතා මුකුත් දන්නේ නැහැ කියලා හිතාගෙන. මම යන්නේ මේ අලුතෙන් ඉගෙන ගන්න දරුවෝ ටිකක් ළඟට කියන අදහසින් යන්නේ. බිඳුවේ පටන් ගන්න. ඒකට හේතුව තමයි උගන්නපුව මතක නැහැ දරුවෝ ස්වභාවය ඒක. ආර්ථික භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික විරිය ඒවා බිඳුවේ ඉඳලා පටන් ගන්න. කෙලින්ම කියන්නේ මම එන්නේ මුකුත් දන්නේ නැහැ. මේ ආර්ථික විද්‍යාව පළවෙනි දවසේ ආපු දරුවන්ට උගන්වනවා හා සමාන බිඳුවෙන් පටන් ගන්න සියල්ල ආවරණය කරනවා. නම් රිවිෂන් පන්තිට ඔබේ යාළුවෝ ටිකට මතක් කරන්න එන්න කියලා ආදි වශයෙන්. එතකොට වර තව දවසක් අපේ ඇය දෙකමාරක් ගන්න. ඒතර පැය 12මාරක් හොඳටම ඇති පුතේ. හොඳටම ඇති. තව දවසක් දාන්න. එතකොට උදේ 8යි තිය හවස 4යි තිය වෙනකම් කරව පුතේ පුතාට විෂයත් එපා වෙන ජීවිතෙත් එපා වෙනවා. ඕක තමයි හොඳම ටයිම්. ඊට පස්සේ මේ සැරේ ලියන සෙට් එක ලිව්වට පස්සේ ඒ ටයිම් වලට අපි ගන්නවා. හරිද? රයිට්. දැන් පුතේ ඔය කරගෙන යන්න. සිකුරාදා ඉඳන් රිවිෂන් පන්ති ආරම්භ කරන බව මතකයේ තබා ගන්න. හරිද? රයිට්. දැන් පුතේ ඊට පස්සේ ඊළඟ ඵලයට යනවා. ඊළඟ ඵලයට යනවා. ස්ථාවර පරිමාණානුකූල ඵල. ලස්සන ගත්තේ ස්ථාවර පරිමාණානුකූල ඵල. ලස්සන. ස්ථාවර පරිමාණානුකූල ඵල. ලස්සන. ස්ථාවර පරිමාණානුකූල
ස්ථාවර පරිමාණානුකූල ඵල. දැන් පුතාලා මේක අදහස ඔලුවට දෙනවා. අඩුවන යෙදවුමට වඩා වැඩියෙන් නිමවුම වැඩි වුණොත් වැඩි වෙන පරිමාණානුකූල ඵල. යෙදවුමට වඩා අඩුවෙන් වැඩි වුණොත් ඒකට කියනවා අඩු වෙන පරිමාණානුකූල ඵල. මේ බලන්නකෝ මේ වෙච්ච දේ. නිෂ්පාදකයා යෙදවුම් වැඩි කළා 100%. නිමවුමත් වැඩි වුණා 2000ට 100%. යෙදවුමත් වැඩි වුණා 100%කින් නිමවුමත් වැඩි වුණා 100%කින්. ඔන්න ඔහොම වුණොත් ඔකට කියනවා ස්ථාවර පරිමාණානුකූල ඵල. දාගන්නකො ඉස්සෙල්ලා සටහන. මේක දාගන්න. ටොටක් ගාලා තේරෙනවා. යෙදවුම් වැඩි කළ ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් නිමවුම වැඩි වෙනවා. හරිද try. යටින්දී මෙන්න දිගු කාලයේදී සියලුම යෙදවුම් වැඩි කළ ප්‍රතිශතයට 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 සමාන ප්‍රතිශතයකින් සියලුම යෙදවුම් වැඩි කළ ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් සියලුම යෙදවුම් වැඩි කළ ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් නිමවුම වර්ධනය වේ නම් සමාන ප්‍රතිශතයකින් නිමවුම වර්ධනය වේ නම් එය ස්ථාවර පරිමාණානුකූල ඵල. එය ස්ථාවර පරිමාණානුකූල ඵල. එය ස්ථාවර පරිමාණානුකූල ඵල ලෙස හැඳින්වේ. එය ස්ථාවර පරිමාණානුකූල ඵල ලෙස හැඳින්වේ. ස්ථාවර පරිමාණානුකූල ඵල ලෙස හැඳින්වේ. එය ස්ථාවර පරිමාණානුකූල ඵල ලෙස හැඳින්වේ.
දිගු කාලයේ සියලු යෙදුම් වැඩි කළ ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් නිමවුම් වර්ධනය වෙන ඒ ස්ථාවර පරිමාණුකූල පළ ලෙස හැඳින්වේ. ආයතනයේ රුල කරලා ආයතනයේ පරිමාව කිසියම් අනුපාතයකින් වැඩි කිරීමේදී ආයතනයේ පරිමාව කිසියම් අනුපාතයකින් වැඩි කිරීමේදී මුළු නිමවුමට අලුතින් එකතු වන භෞතික නිමවුම් ප්‍රමාණයද එම අනුපාතයෙන්ම ඉහළ යාමයි. ආයතනයේ පරිමාව කිසියම් අනුපාතයකින් වැඩි කිරීමේදී මුළු නිමවුමට අලුතෙන් එකතු වන භෞතික නිමවුම් ප්‍රමාණයද එම අනුපාතයෙන්ම ඉහළ යාමයි. ආයි කියනවා ආයතනයේ පරිමාව කිසියම් අනුපාතයකින් වැඩි කිරීමේදී මුළු නිමවුමට එකතු වන භෞතික නිමවුම් ප්‍රමාණයද එම අනුපාතයෙන්ම ඉහළ යාමයි. මෙන්න කතාව. එහෙනම් බලන්න ස්ථාවර පරිමාණානුකූල පද. මෙන්න යෙදවුම් වැඩි කළ ප්‍රතිශතයෙන්ම නිමවුමත් වැඩි වෙනවා නම් ඒකට කියනවා ස්ථාවර පරිමාණානුකූල පද. දැන් පුතේ අපි පළ තුනක් ඉගෙන ගත්තා. මොකක්ද? වැඩෙන පරිමාණානුකූල පළ, අඩුවන පරිමාණානුකූල පළ, ස්ථාවර පරිමාණානුකූල පළ. පුතේ ඔය තුන මේ ආයතන තුනක ඇතිවන එකක් නෙවෙයි. එකම ආයතනයේ ඇතිවන එක. ඔය තුන පුතේ මේ ආයතන තුනක තුන් අවස්ථාවක ඇතිවෙන එකක් නෙවෙයි. එකම ආයතනයේ පරිමාණය වැඩි කරද්දී ඇතිවෙන එකක්. මම දැන් ඒක පුතාට ලස්සන වගුවකින් පෙන්නනවා. මේ වගුව ගහ ගන්න එක පුතා පොඩ්ඩක් බලාගෙන ඉන්න. right.
හරි. පුතේ මොනවද තියෙන්නේ මෙන්න යෙදවුම් මුළුනිමවුම අවස්ථාව හේතුව පිරිවැය 10 20 30 40 50 60 70 20 50 90 120 150 170 190 රූලක් ඇර රූලක් ලියන්න. රූලක් ඇර රූලක් ලියන්න. රයිට් මම කරමු. රූලක් ඇර රූලක් ලියන්න. හරිද පුතේ? ඉවරයිද? right. දැන් මොකද්ද කරන්න පුතේ? මම මේක බෙදනවා අවස්ථා 3කට. හරිද? right. මේක කරමු ඉස්සෙල්ලා. මෙන්න මේ වගේ. දැන් ප්‍රතිශත ගණනය කරන් ඉමු. මේ වෙනස් වීම ප්‍රතිශත. එහෙනම් මේ නිෂ්පාදන ආයතනය පුතේ තමන්ගේ පරිමාණය වැඩි කරනවා. නේ? නිෂ්පාදන ආයතනය තමන්ගේ පරිමාණය වැඩි කරනවා. හිතන්න ගොඩනැගිලි කියලා. යන්ත්‍ර වෙන්නේ. නේ? එහෙම හිතන්න. 10යි තව 10කින් වැඩි කරලා තව 10කින් වැඩි කරලා තව 10කින් 10 10 10 පරිමාණය වැඩි කරනවා. මේ වෙන්නේ නිෂ්පාදන ආයතනයක් දිනු කාලයටපත් වෙලා සියලු යෙදවුම් 10 10 10 10 වැඩි කරනවා. sorry 10 10 වැඩි කරගෙන යනවා. හරිද? ඒක වෙන්නේ මේ බලන්න ඕනේ.
දැන් මං දානවා පුතේ ප්‍රතිශත. මේ වැඩි වෙච්ච ප්‍රතිශත දාන්න. පුතා රූලක් කර රූලක් ලස්සන ලියලා ඇති. වැඩි වෙච්ච ප්‍රතිශත බලන්න. වැඩි වෙච්ච ප්‍රතිශත බලන්න. හරිද? යා. මම දැන් ප්‍රතිශත හදන මොදකට බලාගෙන ඉන්න ප්‍රතිශත හදන හැටි. මෙතන වැඩිවීම කීයද? 10 ඉඳන් 20ට වැඩිවීම කීයද? මෙයා බලන්න. තිබුණේ කීයද? 10යි. තිබුණේ 10යි. වැඩි වෙලා කීයකින්ද? 10යි. 100ට 100ෙන් වැඩි කරන්න. කීයද පුතේ ප්‍රතිශතය? ප්‍රතිශතය 100ට 100. එහෙනම් මෙතන පුතේ වැඩි වෙලා තියෙන්නේ 100ට 100. මෙතන වැඩි වෙලා තියෙන්නේ 100ට 100. මෙතන තිබුණේ 20යි 50කින් වැඩි වෙලා මේ තිබුණේ 20යි 30කින් වැඩි වෙලා 30කින් වැඩි වෙලා 100ට 100න් වැඩි කරන්න පුතේ කීයද? බිඳුවට බිඳුව ගියා 3න් 2 යන 100ට 150. අන්න පුතේ මෙතන වැඩි වෙලා 100ට 150. මම තව එකක් ගණනය කරලා දෙන්න පුතා ලේසි වෙන්නේ. ඊට ටික පුතා තනියම කරන්න ඕන. හරිද? 20 ඉඳලා 30ට මේ 20 ඉඳලා 30ට 10කින් වැඩි වෙලා. තිබුණේ කීයද 20යි? තිබුණේ 20යි 10කින් වැඩි වෙලා. තිබුණේ 20යි 10කින් වැඩිලා කී 150. 150. මෙතන බලන්න. තිබුණේ 50යි. තිබුණේ 50යි. වැඩි වෙලා 40කින්. 100 කීයද? 90යි. right. පුරවන්න. පුරවමු. ඔයගේ ප්‍රතිශත දාගන්න. ඉක්මන් කරමු.
හරි. යා. මම දැන් ඉතින් ප්‍රතිශතයක දාගෙන යනවා පුතේ පුතා බලා ගන්න. 33යි. දශම සංඛ්‍යා අයින් කරනවම 33යි. 125යි. 125යි. 120යි. 13යි. 16යි. 111. තාග ඔන්න ප්‍රතිශතක ටික. හරි. දැන් පුතේ මම මේක බෙදනවා කොටස් 3කට. මෙන්න කොටස් 3. කොටස් 3කට බෙදෙනවා. දැන් බලන්න මම පුතේ හොඳට බලන්න. මේ බලන්න හොඳට 10 ඉඳන් 20ට යෙදවුම් වැඩි කරන ඒ කියන්නේ 100ට ගියකින්ද 10 ඉඳන් 20ට වැඩි කරනකොට 100ට ගියකින්ද 100ට නිමෝම වැඩි වෙලා 20 ඉඳන් 50ට 100ට 150ට යෙදවුම 100යි නිමෝම 100ට 150යි තේරුණාද ඊට පස්සේ 20 ඉඳන් 30ට යෙදවුම් වැඩි කරද්දී 50කින් නිමවුම් වැඩි වෙලා 90. එහෙනම් මෙන්න මේ අවස්ථා දෙකේදී 10 ඉඳන් 30 දක්වා වැඩි වෙද්දී 10 ඉඳන් 30 දක්වා වැඩි වෙද්දී යෙදවුම් වැඩි කරන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් නිමවුම වැඩි වෙනවා. යෙදවුම් වැඩි කරන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් නිමවුම වැඩි වෙනවා. පුතට අපි කිව්වා නේද? යෙදවුමට වඩා වැඩි නන්නේ. යෙදවුමට වඩා නිමවුම වැඩි වෙන ප්‍රතිශතය වැඩි නම් අපි ඒකට කියන්නේ වැඩි වෙන පරිමාණානුකූල ඵල. අය මොකද කියන්නේ පුතේ උකට? වැඩි වෙන පරිමාණානුකූල ඵල. ඊට පස්සේ වැඩි වෙන පරිමාණානුකූල ඵල හට ගන්න හේතුව මොකක්ද? පරිමාණානුකූල පිරිමැසුම. මොකද පුතේ හේතුව? පරිමාණානුකූල පිරිමැසුම. පිරිවැයට මොකද වෙන්නේ? පිරිමාණ කොට පිරිවැය මොකද වෙන්නේ? අඩු වෙනවා. සාමාන්‍ය පිරිවැය අඩු වෙනවා. සාමාන්‍ය පිරිවැය අඩු. සාමාන්‍ය පිරිවැය අඩු. අන්න එහෙනම් පුතේ මම හොඳ දැන් සම්පූර්ණ ගත්තා. අර උගන්නපු ටික වගුවකට ගත්තා. හරිද? මොකද පුතේ එතකොට උනේ? දිගු කාලයටපත් වෙලා පරිමාණය වැඩි කරගනිමින් එනවා. ඒව පරිමාණය වැඩි කරගනිමින් එද්දී 10 ඉඳන් 30 දක්වා
10 ඉඳන් 30 දක්වා බලන්න හොඳට යෙදවුම් වැඩි කරන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් නිමවුම වැඩි වුණා. ඕකට කිව්වා වැඩිවන පරිමාණානුකූල ඵල. මොකද කිව්වේ? වැඩිවන පරිමාණානුකූල ඵල. හරිද? වැඩිවන පරිමාණානුකූල ඵල. පුතේ වැඩිවන පරිමාණානුකූල ඵල හටගන්න හේතුව පරිමාණානුකූල පිරිමැසුම. වැඩිවන පරිමාණානුකූල ඵල හටගන්න හේතුව පරිමාණානුකූල පිරිමැසුම. පරිමාණානුකූල පිරිමැසුම් තියෙනකොට පිරිමහනකොට පිරිවැය මොකද වෙන්නේ පුතේ? අඩු වෙනවා. පිරිමහනකොට පිරිවැය අඩු වෙනවා. බලන්න. පිරිමහනකොට පිරිවැය අඩු. ඊට පස්සේ ඊළඟ සෙට් එකට යන්න. මේ බලන්න පුතේ. 30 ඉඳන් 40ට යෙදවුම වැඩි වෙනකොට 33කින් 90 ඉඳන් 120ට නිමවුම වැඩි වෙලා පුතේ 133කින්. යෙදවුම වැඩි වෙලා 133කින් නිමවුමත් වැඩි වෙලා 133කින්. යෙදවුම වැඩි වෙලා 125කින් නිමවුමත් වැඩි වෙලා 125කින්. ඔන්න ඔය අවස්ථාවට කියනවා පුතේ නමක් ස්ථාවර පරිමාණානුකූල ඵල. මොකද කියන්නේ? ස්ථාවර පරිමාණානුකූල ඵල. පුතේ ස්ථාවර පරිමාණානුකූල ඵල වලට විශේෂ හේතුවක් නැහැ. යෙදවුම වැඩි කළා මේ අනුපාතයෙන් නිමවුම වැඩි වෙන්න ඕන. ඒක සාමාන්‍ය තත්ත්වය. ඒකට හේතුවක් නැහැ. ඉරි කෑල්ල. පිරිවැය පුතේ. සාමාන්‍ය පිරිවැය ස්ථාවරයි. පිරිවැය වෙනස් වෙන්නේ. ඇයි? යෙදවුමයි නිමවුමයි සමානුපාතයෙන් වැඩි කරද්දී සාමාන්‍ය පිරිවැය එකක පිරිවැය වෙනස් වෙන්නේ. ඊළඟ අවස්ථාව දැන් පුතා තනියම වුණා පුළුවන්. බලන්න හොඳට. 150 ඉඳලා 60ට 50 ඉඳන් 60ට වැඩි කරනකොට 120කින් නිමවුම වැඩි වෙන්නේ 113කින්. 60 ඉඳන් 70ට 16කින් වැඩි වෙද්දි 100ට මෙතන වැඩි වෙන්නේ 111. අපි ඕකට කියනවා පුතේ අඩුවන පරිමාණානුකූල ඵල. අඩුවන පරිමාණානුකූල ඵල. හේතුව පරිමාණානුකූල නොපිරිමැසුම්. හේතුව පරිමාණානුකූල නොපිරිමැසුම්. පිරිවැය හැසිරීම පුතේ සාමාන්‍ය පිරිවැය අඩුයි. සාමාන්‍ය පිරිවැය වැඩි. සාමාන්‍ය පිරිවැය වැඩි. ලස්සනයි. නෑ ඒකේ ඊළඟ පාරක් තියෙනවා ඉතින්. right ලස්සට හරියද පුතේ? හරි.
පොඩි වැරදීමක් තියෙනවා. සරි. මෙතන පුතේ මෙතන 10යි 50යි මෙතන 50යි නේද? සරි. බලන්න 20 ඉඳන් 30ට හරියට 80 වෙන්නේ 80. හොඳයි 80. 80 පුතේ. හරි එච්චරයි හරි. ඔන්න පුතේ දිගු කාලේ හැසිරීම. ඔන්න මයි පුතේ දිගු කාලයේ හැසිරීම. කොහොමද දිගු කාලේ හැසිරීම? ඔන්න ඒක. එහෙනම් අපි කියනවා පුතේ මෙන්න මෙහෙම. නිෂ්පාදන ආයතනයක් දිගු කාලයටපත් වෙලා සියලු යෙදවුම් වැඩි කරනකොට නිමෝම හැසිරෙන්නේ ඔන්නෝමයි. මුලදී වැඩි වෙන පරිමාණුකූල ඵල. ඒ කියන්නේ යෙදවුමට වඩා වැඩි නිමෝම වැඩි වෙනවා. යෙදවුමට වඩා වැඩි නිමෝම වැඩි වෙනවා. ඊට පස්සේ ස්ථාවර පරිමාණානුකූල ඵල. යෙදවුම වැඩි වෙන ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් වැඩි වෙනවා. යෙදවුම වැඩි වෙන ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් වැඩි වෙනවා. ඊට පස්සේ යෙදවුම වැඩි කළ ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයක වැඩි වෙනවා. පුතේ මේ බලන්න හොඳට පුතේ. මෙන්න මෙතනින් පස්සේ බලන්න ඕන උතන ස්ටා මේක බලන්න. ඔතනින් පස්සේ වැඩි කළොත් යෙදවුම වැඩි වෙනවට වඩා අඩුවෙන් වැඩි වෙනවා. ඇයි? අඩුවන පරිමාණානුකූල ඵල. පුතේ මේ බලන්න හොඳට. අපි දන්නවා බැලුමක් වුණත් ඕනවට වඩා වැඩියෙන් පිම්බුවොත් මොකෝ වෙන්නේ? බැලුමක් වුණත් ඕනවට වඩා වැඩියෙන් පිම්බුවොත් මොකද වෙන්නේ? පුපුරනවා. ඕනම දෙයක් එහෙමයි පුතේ. කඩයක් වෙන්න පුළුවන්, කර්මාන්තශාලාවක් වෙන්න පුළුවන්, පන්තියක් වෙන්න පුළුවන්, පාසලක් වෙන්න පුළුවන්. යම් ප්‍රශස්ත මට්ටමකට වැඩි කරන්න පුළුවන්. ඊට වඩා වැඩි කළොත් පුතේ වෙන්නේ හට ගන්නවා නොපිරිමැසු. පාලනය කරගන්න බෑ. දැන් පාසලක් ගන්න. දැන් ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය වගේ. ඩඩ්ලි සේනානායක වැරදුනා. ජාතික පාසල වගේ. දැන් විශාල පාසලක්. පිටෙන්නම තියෙන අක්කර 10ක් විතර. පුතා ඇවිල්ලා ඇත්තේ සමානට පිටෙන්නම තියෙන ඩඩ්ලි සේනානායක අක්කර 10ක් විතර. විශාල දකුණු පළාත් තියෙන ලොකුම ක්‍රීඩා පිටිය. පුතා ඇවිල්ලා ඇත්තේ සමානට නේද? විශාල පාසලක්. මොකෝ වෙන්නේ? පාසල විශාල වෙන්න පාලනය කරගන්න තියෙන හැකියාව අඩුයි. අමාරු. සංනිවේදනය කරගන්න බෑ. නේද? ඕනම දෙයක් පුතේ ඕනවට වඩා විශාල කරන්න ගියොත් හට ගන්නවා අකාර්යක්ෂමතාව. අන්නේ දේ මෙතෙන්ටත් එනවා. මේ ආයතනය මේ 50 දක්වා වැඩි කළාට පස්සේ ඉන් එහාට වැඩි කළොත් හට ගන්නවා පුතේ පරිමාණානුකූල නොපිරිමැසු. ඇති වෙනවා පුතේ මොනවද? අකාර්යක්ෂමතාව. අන්න ඔක වෙන්නේ. එහෙනම් පුතේ නිෂ්පාදන ආයතනයක් දිගු කාලයේදී පරිමාණය වැඩි කරගෙන යද්දී පරිමාණය වැඩි කරගෙන යද්දී මුලදී වැඩි වෙන පරිමාණානුකූල ඵල ඇති වෙනවා. ඊට පස්සේ ස්ථාවර පරිමාණානුකූල ඵල ඇති වෙනවා. ඊට පස්සේ අඩුවන පරිමාණානුකූල ඵල ඇති වෙනවා. ඔන්න ඔය නිමවුම හැසිරෙන රටාවට කියනවා පුතේ නමක් පරිමාණානුකූල ඵල නීතිය. මොකක්ද කියන්නේ? පරිමාණානුකූල ඵල නීතිය. දැන් පුතාට තව නීතියක් මතක් වෙනවා. කෙටි කාලේ තිබිච්ච නීතිය මොකක්ද? හීනවන ඵල නීතිය. ඒ කෙටි කාලේ. දිගු කාලේ තියෙන නීතිය මොකක්ද? පරිමාණානුකූල ඵල නීතිය. ආයි කියන්න පුතේ දිගු කාලේ තියෙන නීතිය මොකක්ද? පරිමාණානුකූල ඵල නීතිය. ඒ කියන්නේ මෙන්න මේක. නිෂ්පාදන ආයතනයක් හරිද? දිගු කාලයටපත් උනාම
නිෂ්පාදන ආයතනයක් දිගු කාලයට පත් වුණාම දිගුකාලීන නිමවුම හැසිරෙන සුවිශේෂී රටාවට කියනවා පුතේ නමක් පරිමාණානුකූල ඵල නීතිය. මොකද කියන්නේ? පරිමාණානුකූල ඵල නීතිය. ආය කියමු නිෂ්පාදන ආයතනයක් දිගු කාලයට පත් වෙලා පරිමාණය වැඩි කරද්දී මෙන්න පුතේ පරිමාණය වැඩි කරද්දී නිමවුම හැසිරෙන්නේ මෙහිමයි. කොහොමද? මෙන්න මුලදී වැඩි වෙන පරිමාණානුකූල ඵල හට ගන්න. ඊට පස්සේ ස්ථාවර පරිමාණානුකූල ඵල හට ගන්න. ඊට පස්සේ අඩු වෙන පරිමාණානුකූල ඵල හට ගන්න. ආයතනයේ පරිමාණය වැඩි කරද්දී මුලදී හොඳයි. වැඩි වෙන පරිමාණානුකූල ඵල. ඒක වෙයි යෙදවුමට වඩා වැඩියෙන් නිමවුම වැඩි වෙනවා. ඊට පස්සේ ස්ථාවර පරිමාණානුකූල ඵල. ඒ කියන්නේ මොකක්ද? යෙදවුමට සමාන ප්‍රතිශතයකින් නිමවුම වැඩි වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් පස්සේ පුතේ පරිමාණය වැඩි කළොත් හරියන්නේ නොපිරිමැසුම් හට ගන්න. සම්පත් එකකමට මුහුණ දෙනවා. සේවකයෝ හොයාගන්න නැහැ. ආයතනයේ කර්මනාකරුවන්ට ආයතනය පාලනය කරගන්න බෑ. sannivedana කාර්යක්ෂමතාව බිහි වෙනවා. සේවකයෝයි සේවය අතර දුරස්ථභාවය නිර්මාණය වෙනවා. ඔයයි. එහෙනම් පුතේ ඔන්න කිව්ව කතාව. පුතේ අපිට මෙහෙම කියමු. කොහොමද කියන්නේ නම් මෙන්න මේ රටාවට අපි නමක් කියනවා. මොකක්ද නම? පරිමාණානුකූල ඵල නීතිය. මේ රටාවට කියනවා පුතේ නමක් මොකක්ද කියන්නේ? පරිමාණානුකූල ඵල නීතිය. මොකක්ද කියන්නේ? දිගු කාලයේ සියලු යෙදුම් වැඩි කරන විට මුලදී වැඩෙන පරිමාණානුකූල ඵල ඇති වෙලා ස්ථාවර පරිමාණානුකූල ඵල ඇති වෙලා අඩුවන පරිමාණානුකූල ඵල ඇතිවන මේ රටාවට කියන නමක් පරිමාණානුකූල ඵල නීතිය. පරිමාණානුකූල ඵල නීතිය. මම ආයෙ කියන්නම්. නිෂ්පාදන ආයතනයක් දිගු කාලයට පත් වෙලා සියලු යෙදවුම් වැඩි කරමින් කටයුතු කරනකොට මුලදී වැඩිවන පරිමාණානුකූල ඵල ඇති වෙලා ඊට පස්සේ ස්ථාවර පරිමාණානුකූල ඵල ඇති වෙලා අඩුවන පරිමාණානුකූල ඵල ඇති වෙන මේ රටාවට කියන නමක් පරිමාණානුකූල ඵල නීතිය. එහෙනම් දිගු කාලේ ක්‍රියාත්මක වෙන්නේ මොකක්ද? පරිමාණානුකූල ඵල නීතිය. දිගු කාලෙදී පරිමාණය වැඩි කරන හිමීට. පරිමාණය හිමීට වැඩි කරද්දී මෙන්න පුතේ නිමවුම හැසිරෙන ආකාරය. වැඩි වෙනව ස්ථාවරයි අඩු වෙනවා. අපි දැන් කතා කරමු ඔය පරිමාණානුකූල ඵල නීතිය ගැන. right. ලස්සන ගැටි පරිමාණානුකූල ඵල නීතිය. right. ලස්සනයි.
ලස්සන ලියන්න පරිමාණානුකූල ඵල නීතිය. right ලියන්න තියටින්. ඉහත වගුවේ දැක්වෙන පරිදි නිෂ්පාදන ආයතනයක් දෙගු කාලයට පත්වී නිෂ්පාදන ආයතනයක් දිගු කාලයට පත්වී සියලු යෙදවුම් වැඩි කරන විට ඉහත වගුවේ පරිදි නිෂ්පාදන ආයතනයක් දිගු කාලයට පත්වී සියලු යෙදවුම් වැඩි කරන විට පිළිවෙලින් වැඩිවන පරිමාණානුකූල ඵල ස්ථාවර පරිමාණානුකූල ඵල අඩුවන පරිමාණානුකූල ඵල හටගනී. වැඩිවන පරිමාණානුකූල ඵල ස්ථාවර පරිමාණානුකූල ඵල අඩුවන පරිමාණානුකූල ඵල හටගනී. රතු පෑන් කරගන්න පුතේ. දිගු කාලයේදී සියලු යෙදවුම් වෙනස් කරන විට මුළු නිෂ්පාදිතය හැසිරෙන මෙම රටාව පරිමාණානුකූල ඵල නීතිය යටතේ පෙන්නුම් කෙරේ. පරිමාණානුකූල ඵල නීතිය ලෙස හැඳින්වේ. පරිමාණානුකූල ඵල නීතිය ලෙස හැඳින්වේ.
එහෙනම් මේ රටාව මොකක්ද? වැඩි වෙන පරිමාණුකූල ඵල ඇති වෙලා ස්ථාවර පරිමාණුකූල ඵල ඇති වෙලා අඩු වෙන පරිමාණුකූල ඵල ඇති වෙනවා. මේ දක්වා වැඩි කරාම ඉතාම හොඳයි. මේ දක්වා තවුලක් නෑ නේද? යෙදවුම් වැඩි කරන පස්සතේම නිමවුම් වැඩි වෙනවා. හැබැයි මෙතනින් පස්සේ මොකෝ වෙන්නේ පුතේ? වැඩි කළොත් අලාභයි. වැඩි කරන්න හොඳ නෑ. ඇයි හොඳ නැත්තේ? යෙදවුම වැඩි වෙනවට වඩා අඩු ප්‍රතිශතයකින් නිමවුම වැඩි වෙනවා. එහෙනම් මෙන්න මේ දිගු කාලයේද යෙදවුම් වැඩි කරද්දී නිමවුම හැසිරෙන මේ රටාවට කියනවා නමක් මොකද පුතේ කියන්නේ? පරිමාණානුකූල ඵල නීතිය. වැඩි වෙලා ස්ථාවර වෙලා අඩු වෙන එක. රුල කරලා යන්නේ. එනම් යෙදවුම් කිසියම් ප්‍රතිශතයකින් එනම් යෙදවුම් කිසියම් ප්‍රතිශතයකින් එනම් යෙදවුම් කිසියම් ප්‍රතිශතයකින් එනම් යෙදවුම් කිසියම් ප්‍රතිශතයකින් වැඩි කළ විට එනම් යෙදවුම් කිසියම් ප්‍රතිශතයකින් වැඩි කළ විට නිමවුම වෙනස් වන ආකාරය නිමවුම වෙනස් වන ආකාරය නිමවුම වෙනස් වන ආකාරය මෙම නීතියෙන් පෙන්නුම් කෙරේ. වෙනස් වන ආකාරය මෙම නීතියෙන් පෙන්නුම් කෙරේ. මෙම නීතියෙන් පෙන්නුම් කෙරේ. මෙම නීතියෙන් පෙන්නුම් කෙරේ. හරි. එනම් පුතේ ඊට පස්සේ යන්න. මෙම නීතියෙන් පෙන්නුම් කෙරේ. මම ආයෙ කියන්න. එනම් යෙදවුම් කිසියම් ප්‍රතිශතයකින් වැඩි කළ විට නිමවුම වෙනස් වන ආකාරය මෙම නීතියෙන් පෙන්නුම් කෙරේ. යටිලා පුතේ පරිමාණානුකූල ඵල තුන් ආකාරයකි. පරිමාණානුකූල ඵල තුන් ආකාරයකි. පරිමාණානුකූල ඵල තුන් ආකාරයකි. පරිමාණානුකූල ඵල තුන් ආකාරයකි. පරිමාණානුකූල ඵල තුන් ආකාරය මොකක්ද පුතේ? තුන් ආකාරය මෙන්න වැඩි වෙන පරිමාණානුකූල ඵල, ස්ථාවර පරිමාණානුකූල ඵල, අඩු වෙන පරිමාණානුකූල ඵල. ලස්සනට පුතේ 1 2 3 දාලා දාගන්න. 1 2 3 දාලා ලස්සනට ලියාගන්න. Right. එහෙනම් පුතේ පරිමාණානුකූල ඵල තුනයි. මොකක්ද පරිමාණානුකූල ඵල තුන? වැඩි වෙන, ස්ථාවර සහ අඩු වෙන.
එහෙනම් පුතේ ඔන්න නීති දෙකක් අපි හඳුන්වලා දුන්නා. මොකද්ද නීති දෙක? කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය තුල ක්‍රියාත්මක වෙන්නේ හීනවන ඵල නීති. ඵලදාව මුලදී වැඩි වෙලා අඩු වෙන එක. දිගු කාලය තුල ක්‍රියාත්මක වෙන්නේ පරිමාණානුකූල ඵල නීතිය. හරිද? right. මට පොඩ්ඩක් විනාඩියක් ඕන පුතේ.